හරි. අපිට තියෙනවා 41 ඉඳලා ගණන් ටික බලන්න. ඔයගලන් හදාගෙන ඇවිල්ලා තියෙනවා. 41 ඉඳලා 51 වෙනකම්. 41 කිව්වට 41 මුල් ඒවා කීපයක් හැදුවානේ. 42 දෙකම හැදුවානේ. 43 වෙනි එක මම පොඩක් තියන්න කියලා කිව්වා. 43ත් හදන්න පුළුවන්. 44 ඉඳලා ඔයාලට හදන්න කියලා කිව්වේ. දැන් මේ ඕනනම් අපි 43ත් හදලා ඉමු. මෙන්න තියෙන්නේ මේක ඍජු කෝණී. ඊට පස්සේ මේක x. එතන මේක ඉබේම අනුවරින x වෙනවානේ. මේ දෙක එකතු අණුවක් වෙන්න ඕනේනේ. එතකොට ඒක අනුවරින x වෙනවා. හරි. ඔයාලට කියනවා sin x සමානයි cos අනුවරින x කියලා පෙන්නන්න කියලා. අපි දෙකට වෙනම ලියලා බලමුනේ. මේකේ මොකද දෙයලා නැහැ. අපි කොහොම ඉස්සලම නම් කරගමු. A B C. අපි ලියමු sin x වලට ලියමු. sin x සමානයි sin x. sin කියන්නේ සාක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. හරි. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. හරි. දැන් මම මේ සක කියලා ලිව්වට සා බෙදීම කා කියලා ලිව්වට ඒක ලියන්න ඕනේ නැහැ. අපිට කෙලිම පිළිතුරු ලියන්න අවසර තියෙනවා. සම්මුඛ පාදය කියලා කියන්නේ මේ x නේ. එයාට ඉදිරි පාදය. ඒ කියන්නේ AC. බෙදන්න කර්ණය BC. හරි. right. ඔයාලා ලියන්න ඊළඟට මොකද්ද කියන්නේ? cos අනුවරින x. ඒ කියන්නේ මේක. cos අනුවරින x කියන්නේ මොකද්ද? බක. බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය කියන්නේ මේක. AC. බෙදීම කර්ණය කියන්නේ BC. හරි. මෙන්න පළවෙනි ප්‍රකාශනය මෙන්න දෙවෙනි ප්‍රකාශනය. එහෙනම් මොකක් වෙනවද? 1 සමානයි 2 වෙනවා. හරි. එම නිසා sin x සමානයි cos අනුවරින x. හරි. sin x සමානයි cos අනුවරින x. මේක හදාගන්න තියෙන්නේ. right. අපි ඊළඟට යමු. හතලිස් හතර ඉඳලා ඔයාලට හදාගෙන එන්න කිව්වනේ. හතලිස් හතර රූපයක් දීලා තියෙනවා.
මෙන්න මේ දෙක එකම එකේ තිබිලා අංශක අනුව වෙනකොට නම් පොඩි ගැටලුවක් වෙනවා. අවසානයේ මේක ඍජු කෝණී වෙන්න බලනවා. හරි බලමු අපි මේ අත්තවල පොඩි දෝෂයක් තියෙනවා. මේක 10යි කියලා දීලා තියෙනවානේ. මේක දැන්ට අපි නොසලකා හරින් බලන්න මොකද වෙන්නේ කියලා. මේක 30යි මේක 1ට නම් මේක වෙනවා. හරි දැන් මේකේ මේ අපිට අපෙන් අහන්නේ CD කියන්නේ මෙන්න මේ කැල්ල. හරි මේකේ කෝණ පාද අරවමේව මොනවත් නැතුව මුකුත් කරන්න බැරි වෙනවා. හොඳද? කෝණ පාද මුකුත් නැතුව මොනවත් කරන්න බැරි වෙනවා. දැන් මම මෙතන කිව්වේ මේක 60ක් වෙලා මේක 30ක් වුණොත් මෙතන 90ක් වෙනවනේ. 90ක් වුණාම මේ කැල්ල ඍජු කෝණී වෙනවා. මේක උඩ යන්න ඕනේ. හරි මේක මෙහාට ඇවිල්ලා වෙලා මේකත් ඍජු කෝණී වෙනවා. මේකත් ඍජු කෝණී. එතකොට මේක මොකක් වෙනවද? ඍජු කෝණාශ්‍රයක් වෙනවා. ඒකයි මම ඔබට කිව්වේ. එතන පොඩි දෝෂයක් තියෙනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා ඉවරලා අපි හදාගෙන යමුකෝ. ඉස්සර මේකට හදමු. මේව ගත්තම ඔබට කැමති එකක් දාන්න පුළුවන්. අපි දාමු sin 30. මොකටද මේ ABC වලට? ABC ත්‍රිකෝණය සඳහා කාටද කියලා එන්න එපා. ABC ත්‍රිකෝණය සඳහා sin 30 ගත්තාම sin 30 සමානයි මොකද පුතේ? සම්මුඛ පාදය 10යි කර්ණය AC sin 30 කියන්නේ දෙකෙන් එකයි. දෙකෙන් එක සමානයි 10 බෙදීම AC. හරස් තුනේ දාන්න. AC සමානයි දෙක වැඩි කිරීම 10. 10 වැඩි කිරීම 2. එහෙනම් AC සමානයි 20යි. AC සමානයි 20යි. හරි. drone AC ආවා. AC ආවට පස්සේ හරි මේක අපි ගියමුකෝ එහෙම. මේක 20ක් කියලා කියනවා. ඒතර මෙන්න මේ කෝණවල ගැටලුවක් එනවා කියලානේ මම ඔබට කිව්වේ. මේක 20යි නම් මේකට වඩා මේක විශාල වෙන්නට ඕනේ. මේක 60ක් මේකත් 60ක් කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක යනවා මෙහෙ. හරි. වැඩි ප්‍රායෝගික වෙන්නේ හරි. එහෙනම් කරමු දැන් දීලා තියෙන එක නොකර සද්ද අපි මේකට හදාගෙන යමු. මේ ගාන දෝෂ සහිතයි ලකුණු කරගන්න. මේ ගාන දෝෂ සහිතයි. මේ 44 වෙනි ගාන දෝෂයක් තියෙනවා. ඒකේ ඉලක්කම් වල රූපය අවුලක් නෑ. ඉලක්කම් වල දෝෂයක් තියෙනවා. දැන් මට උඩ ටට්ටක් ගාලා දෙන්න පුළුවන්. වෙලා තියෙන්නේ 60යි 30යි 45යි හැර වෙන එකක් දෙන්න බෑනේ. හරි. 60යි 30යි 45යි හැර වෙන එකක් දෙන්න බැරි හින්දා මේ මට වෙන ඉලක්කම් මෙතෙන්ට දාගන්න බෑ. දැම්මොත් ගානන් ඔක්කොම වැරදිලා හදාගන්න බැරි වෙනවා. අපි මේ විදිහට මෙහෙම යමු. රූපය අතාත්විකයි. හරි කියන්නේ වෙන්න බැරි විදිහට තියෙන්නේ. මෙන්න මේක 60ක් වෙනවාද අපිට පෙරේ මේක 60ක් වෙන්නේ කොහොමද කියලා. මේක 60ක් වෙන්නේ නැහැ නේ. හරි. කමන්නේ අපි ඕම යන්. එතකොට දැන් අහන්නේ වෙන මේකනේ. එහෙනම් දාන්න හැකි මොකද්ද? මේකයි මේකයි මේකයි. කෝණ තියෙනවා සම්මුඛ පාදයයි මේ බද්ධ පාදය මේ කියන කාරණේ. හරි.
ඍජු කෝණයට ඉදිරිපිට පාදයේ කර්ණය. මේක සම්මුඛ පාදය. මේක බද්ධ පාදය. එහෙනම් අපිට දාත හැකි tan θ සමානයි මොකද්ද? CD බෙදීම AC. හරි. දැන් ඔබට මේ දත්ත දීලා තියෙනවානේ. මේ ටික පාඩම් කරගන්න කියලා දීලා තියෙනවා. මේ වගුව. හරි. ඔය වගුව පාඩම් කරගන්න කියලා දුන්නා. මේකේ ඔක්කොම જાති ටික තියෙනවා. මේක අර අනුවරින කතාව තමයි අපි මුලින්ම අද කරලා පෙන්නුවේ. හරිද? tan ටිකක් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. එතකොට යාව පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. දැන් tan 30 සහ 60 දෙන්න මතක තියාගන්න ඕන. මූල තුන දෙන්නගෙම ඉන්නවා. එක්කෙනෙක් හරියට මතක තියාගන්න. හරි. මම ඔබට නිකන් කියන්න ඒක මතක තියාගන්න තමයි. 30යි 60යි දෙන්නගේ මූල තුන ඉන්නවනේ. හරි. මෙයාගේ එකයට මූල තුනයි. මෙයා මූල තුනයි. ලොකු එක්කෙනා කවුද? 60 නේ. එතන මෙයාගේ අගේ මොකද්ද? 1.7යි 3යි 2යි. මේකේ ඉන්නේ එක බෙදීම 1.7යි 3යි 2යි. මේකේ උත්තරේ දශම ගානක්. මේකේ උත්තරේ 1.7යි ගානක්. ඒතර ලොකු එක්කෙනාට ලොකු අගේ. පොඩි එක්කෙනාට පොඩි අගේ. හරි. ලොකු අගේ මූල තුන. එහෙනම් 60යි කියන්නේ මූල තුනයි. 30 එනකොට උඩයට මාරු වෙලා යන්නේ එකයට මූල තුනයි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න try එකක් දෙන්න. ඒතර මෙතන අහන්නේ tan එකයට මූල 3 සමානයි CD බෙදීම AC කියන්නේ 20යි නේ. 20යි. දැන් හරස් ගණිතය දාන්න CD වාරයක් මූල 3 සමානයි 20යි. දැන් බුදු දෙකත් මූල 3 බෙදන්න වෙනවා. මේක කැපිලා යනවා. CD සමානයි 20 බෙදීම මූල 3. අපි එතකොට කරන්නේ උඩ යට දෙකම අදාළ මූල ගානෙන් වැඩි කරලා මේක සම්මත ක්‍රමයට ගේනවා. දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. මෙතන වැඩි වුණාම 20යි මූල 3යි. යට මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ මූල ඉවත් වෙනවා 3යි. ඔබට ඕන නම් සුළු කරලා කියන්නත් පුළුවන් නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. කමක් නැහැ කොහොමද තිබ්බට. 20යි මූල 3 බෙදීම 3. හරි. එහෙම නැත්නම් 20 බෙදීම මූල 3. දෙකම එකයි. 41 වෙනවා. ඊට පස්සේ අපි යනවා 42 sorry 45 45 තියෙන්නේ sin x සමානයි 2 බෙදීම 5. cos x සහ tan x සොයන්න කියලා. දැන් ඔබ කරන්නට ඕනේ ත්‍රිකෝණයක් නිකන් ඇද ගන්න. එහෙම ත්‍රිකෝණයක්. ඇදලා මේ කෝණයක් නම් කරගන්න x කියලා. හරි sin x නේ. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ. මේක 2යි මේක 5යි. මේක කීයද කියලා හොයාගන්න වෙනවා. පයිතගොරස් වලින් හොයාගන්නත් පුළුවන්. කොහොමද හොයන්නේ? මේ වර්ගය සමානයි මේක අපි y කියලා දාගමු. දෙකේ වර්ගය දාලා y වර්ගය. එහෙනම් මේක මෙහෙ ගේන්න 5 වර්ගය කියන්නේ 25යි 25 අරගෙන 4 සමානයි y වර්ගය. හරිද? එතකොට
මේක අඩු වෙනවා 21 සමානයි y වර්ගය. y සමානයි මොකද්ද? මූල 21යි. හරි. මූල 21යි. අහම තියන්න පුළුවන්. දැන් ඔබට ඔය කියන දේවල් වලට උත්තර දෙන්න පුළුවන් බලන්න. cos x මොකද්ද? y සමානයි මූල 21යි. හරිද? cos x කියන්නේ මධ්‍යපාදයේ බෙදීම කරන්නේ. එහෙනම් මූල 21 බෙදීම 5. මූල 21 බෙදීම 5. tan x කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම මධ්‍යපාදයේ. දෙක බෙදීම මූල 21. මේකේ තොරණ අර වගේ උඩයට මූල 21කින් වැඩි කරලා එහෙම දාන්න පුළුවන්. ඕනනම් හදලා දාන්නකො. යන්න පුළුවන්. right? සුරු කළ දාන්න ඕන කැලේක තියෙන නිසා. මේක ආයෙ කියන්න පොඩ්ඩක් අමුතු ඒ කියන්නේ අපිට පළවෙනි වතාවට හම්බෙච්ච නිසා sin x සමානයි 2 බෙදීම 5 කියලා දීලා තියෙනවා. ඒක දෙන්න පුළුවන් වෙන විදිහකට. මොකක්ද? සමානයි 0.4යි. ආනවලෙක. අන්න කොරොස්සලා යනවා. sin x කියන්නේ 0.4 නම් අර දෙන්නා හොයන්නේ. හරි? එතකොට ඔබ ටක් ගාලා මේක මක් කරගන්න ඕනද? දශම වලින් අයින් කළා භාග වලට ගේන්න ඕනේ. හරි? දශම වලින් අයින් කළා භාග වලට ගේන්න ඕනේ. භාග වලට ගෙනාවට පස්සේ ඔබට පුළුවන් මේක විසඳන්න. 10න් 4යි. 10න් 4යි කියන්නේ 5න් 2යි. මේ කියන්නේ ඒක. එතකොට sin සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන කර්ණය. එහෙනම් අපි ත්‍රිකෝණයක් ඇඳලා විතර ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. මේ ත්‍රිකෝණය ඇඳලා ඒ කෝණයට ඉදිරියේ පාදය සම්මුඛ පාදය දෙක. කර්ණය 5. එහෙනම් පයිතග්‍රස් දාලා ඊටු කැලල හොයන්න ඕනේ. හොයලා ගත්තාම මෙතන 25යි. මෙතන 4යි 25න් 4 අඩු වෙන්න ඕනේ 21යි. y වර්ගය කියන්නේ 21යි. y කියන්නේ මූල 21යි. හරි මේක අර විසඳන්න උත්සාහ කරන්න පුළුවන්. අපිට නමුත් දෙන්න උත්තරයක් නැහැ නේ. ඒ තියෙන එකේ විතරයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට හරි. මේක ලියා ගන්නකො. ඊළඟ එක 46 රූපේ ලකුණු කර ඇති දත්ත අනුව y z වල දිග ගණනය කරන්න කියනවා sin a වැඩි කිරීම cos a සහ tan a සඳහා අනේ වැඩි කිරීම නෙවෙයි sin a cos a සහ tan a සඳහා අගයන් ආසන්න දශම ස්ථාන 4කට ගණනය කරන්න කියලා අපි හදමු.
මේක x කියලා දීලා තියෙන්නේ 5 12 13 කියලා ත්‍රිකයක් තියෙනවා පුතේ. මම කැලිම මේක 12 කියලා ලියාගත්තා හැකි. හරි. y z මේක x y z x y z හරි. අන්න ඔහොම තියෙන්නේ. එතකොට sin a cos a yz වල අගේ හොයන්න කියනවා. අපි ලියමුකෝ yz වල කොහොමද හොයන්නේ කියලා. පයිතගරස් සම්බන්ධය ඇසුරින් මොකක්ද? 13 වර්ගය සමානයි 5 වර්ගය ධන x වර්ගය. එතකොට මේක x වර්ගය සමානයි 13 වර්ගය 169යි 5 වර්ගය 25යි. එහෙනම් x වර්ගය සමානයි 144යි. x සමානයි මූල 144 හෙවත් 12යි. හරි. එහෙම හොයන්නත් පුළුවන්. නැත්නම් පයිතගරස් ත්‍රිකයක් කියලා වෙලා දාලා ගන්නත් පුළුවන්. දැන් sin cos tan sin a සමානයි 5 බෙදීම 13. හරි. ඊට පස්සේ cos a සමානයි cos a. cos a කියලා කියන්නේ මධ්‍ය පාදයේ බෙදීම කර්ණය බකනේ 12 බෙදීම 13. හරි. tan a කියලා කියන්නේ 5 බෙදීම 12 සම්මුඛ බෙදීම බද්ධ. හරි. මෙන්න මේවා හොයලා ආසන්න දශම ස්ථානයට උත්තර දෙන්න වෙනවා. බලන්නකෝ 5 බෙදීම 13 කියලා කියන්නේ 0.38යි 4යි 6යි. 12 බෙදීම 13. 0.9යි 2යි 3යි 0යි 1යි. එතකොට අපි ගමු 9යි 2යි 3යි 1යි කියලා. පහ බෙදීම 12. 0.4යි 1යි 6යි 6යි 6යිනේ. ඔන්න ඕවා තමයි මේවට ලැබෙන අගයන්. ඔබ මේක හදලා දෙන්න ඕනේ. ඕනනම් ලියා ගන්න හරි වැරදි පැහැදිලිවම ලකුණු කරගන්න. හරි වැරදි පැහැදිලිවම ලකුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් දැන් මේ අපේ ටියුට් එකේ උත්තර ඔක සඳහන් කරලා නැහැනේ. ඒ උත්තරේ එතන දාන්න. එතකොට ඔබ හදපු තැන පොඩ්ඩක් එහා මෙහා වුණත් ඊළඟ දවසේ හැදුවාම දන්නවා උත්තරේ මේකයි කියලා. හරි උත්තරේ දාලා තියෙන්න. පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ හතලිස් හතේ කොටස් කීපයක් තියෙනවා. ඒ ටික ඔක්කොම එක ජාතියකේම තියෙන්නේ. ඔබ මේවා හදලා කරලා පුරුදු වෙලා නැතුව ඇති. නමුත් මේකට පුරුදු වෙන්නට ඕනේ. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. අගයන් ටික හොයලා ආදේශ කරලා උත්තරේ ගන්න තියෙන්නේ. බලමු පළවෙනි එක. cos 45 මේ පිට තියලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. sin 45 එකට එකතු වෙන්න ඕනේ ධන sin 30. මේවා අගයන් ආදේශ කරන්න. cos 45 කියලා කියන්නේ 1 මූල 2යි. වැඩි කිරීම 1 මූල 2යි. sin 45 එකමනේ. මේකට එකතු වෙනවා sin 30 දෙකෙන් 1. හරි. දැන් බලන්න එක් වරක් 1 1යි. මූල 2 වැඩි කිරීම මූල 2 මූල ඉවත් වෙනවා
දෙකයි. දාන්න 1 8 2. දැන් මේ දෙන්න එකතු කරාම උත්තරේ එනවා 1. ඒකේ උත්තරේ 1. දෙවෙනි එක ඒක තියෙනවා sin 30යි cos 30යි. දාන්න sin 60යි cos 60යි. හරි. එතකොට sin 30 කියලා කියන්නේ දෙකෙන් එක. වැඩි කිරීම cos 30 මූල 3ට 2. දාන්න sin 60 කියන්නේ මූල 3ට 2. cos 60 කියලා කියන්නේ දෙකෙන් එක. හරි. දැන් ඔබට පේනවා ඇති මොන වගේ එකක්ද වෙන්නේ කියලා දෙකම එක වගේනේ. right මේක සුළු කරන්න මූල 3යි යට 4. දාන්න සුළු කරන්න මූල 3යි යට 4. එහෙනම් මොකද වෙන්නේ? මූල 3 ඒවා දෙකක් එකතු වුණාම මූල 3 ඒවා දෙකයි. 4 ඒවා දෙක එකතු වෙන්නේ නැහනේ. 4 එහෙම. එහෙනම් මේක කැපිලා යනවා දෙකයිනේ. උත්තරේ මූල 3ට 2යි. ඔන්න සුළු කරලා දාන්න පුළුවන්. තුන්වෙනි කොටස sin 30 cos 60. sin 30යි cos 60යි ධන cos 30යි ධන sin 60. අපි ආදේශ කරගෙන යමු sin 30 දෙකෙන් එකයි cos 60 දෙකෙන් එකයි ධන cos 30 මූල 3ට 2යි ධන sin 60 මූල 3ට 2යි. හරි. මේක වැඩි වුණාම එන්නේ 1ට අතන තිබුණේ ධන ලකුණ දන්නේ නැහැ. නමුත් දීලා තියෙන එක හදන්න වෙනවා නේ. 1ට 1 කීයද? 1යි. 1 ධන මෙතන 2යි මූල 3යි. මෙතන 2යි. කැපිලා යනවා. එන්නේ මොකද්ද? 1 ධන මූල 3. හරි. දැන් මේ වගේ වෙලාවකදී 1 ධන 1.7යි 3යි 2 එකතු කරන්න උත්තරේ 2.7යි 3යි. right? ඔහොම තියන්න පුළුවන්. හතරවෙනි එක tan 45 ධන නෑ cos 45 ඊට පස්සේ ධන tan 45 ධන sin 45 tan 45 කියලා කියන්නේ එකයි. වැඩි කිරීම cos 45 එකයට මූල 2යි. tan 45 එකයි. ධන sin 45 එකයට මූල 2යි.
මේ දෙන්න වැඩි උණයි කියලා ඉවර වෙලා ඉන්නේ එකයට මූල 2යි. නැත්නම් මේ දෙන්න එකතු වුණාම මේක වෙනුවට මම දානවා මේක වෙනුවට දානවා මෙන්න මෙහෙම මූල 2 බෙදීම මූල 2. පේනවද? එකමනේ තියෙන්නේ. අර උඩවද ගුණාකාරය දාන එකම තමයි. දැන් මට යට කැල සමාන වෙන දෙන්න එකතු කරත් හැකියි. වෙන විදිහකින් කිව්වොත් මේ ටික ඔක්කොම එකතු කරන එකට එකතු කරන්න පුළුවන් නේද බලන්න. හරි. 1යි 1යි 2යි මූල 2යි. 2 ධන මූල 2. බෙදීම මූල 2. 2 ධන මූල 2 බෙදීම 2. මේක උඩයට දෙකම ඕනනම් පුළුවන් මූල 2කින් වැඩි කරන්න. මෙතනින් තියන්නත් පුළුවන් ඉතින්. හරි. දැන් මූල 2කින් වැඩි වෙනවා කියවහම මොකද මේ මූල දෙන්නම වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක වරහන් තියලා කරන වැඩන්නේ. මෙයාවත් වැඩි වෙන්න ඕනේ. මෙයාවත් වැඩි වෙන්න ඕනේ. මේක වැඩි වෙනවා. අපි වැඩි කරමු 2යි මූල 2. ධන මූල 2 වැඩි කරේ මූල 2 කියලා කියන්නේ 2යි. මෙතන මූල 2 වැඩි කරේ මූල 2 කියන්නේ 2යි. හරිද? right? එතකොට මේක ඉස්සරහට ගෙනිච්චාම අපිට පේනවා මොකක් කියලාද? මෙතනත් දෙක තියෙනවා මෙතනත් දෙක තියෙනවා. මම මේ දෙක එළියට ගන්නවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ මූල 2යි. මෙතන ඉතුරු වෙන්නේ 1. හරි? ඉතුරු වෙන්නේ බෙදීම 2. දැන් මේ දෙකේ මේ දෙක කැපෙනවා. එහෙනම් අවසාන උත්තරය එනවා. ආයෙ කලින් එක. එක ධන මූල 2නේ. නැත්නම් මූල 2 ධන 1. 1 ධන මූල 2. ඕන අපිට මේක සුළු කරන්න පුළුවන්. 1 ධන 1.41 සමානයි 2.41. විදිහට සුළු කරන්නත් පුළුවන්. අස්සනේ කොටස cos 45යි tan 30යි. ධන හරි. දැන් ආදේශ කරගෙන යමු. cos 45 1යට මූල 2. වැඩි කිරීම tan 30 මම ඔබට කිව්වා. කවුරුද දෙන්නේ? 1යට මූල 3 සහ මූල 3 නෙන්නේ නේ. ධන sin 45 1යට මූල 2. වැඩි කිරීම tan 30 1යට මූල 3. හරි. මේක වැඩි කරාම කීයද? 1යි. මේ දෙන්න වැඩි කරාම මම කියව මූල කියන්නේ හරියට x වගේනේ. 2x වැඩි කිරීම 3x. අනේ පුතේ මේ දෙක වැඩි කරන්න 6යි. මොනවාද? 6x නේ මූල ඉස්සරහට දාන්න. ඒක වැඩි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අන්න මේකෙත් තියෙනවා. එහෙනම් දෙන්න එකතු කරා. මොනවා අර විදිහට හරි. දොර උඩ මොකද වෙන්නේ? 2යි මූල 6 වෙනවා යට 6 වෙනවානේ. කපලා දාන්න 3යි. එහෙනම් මූල 6 බෙදීම 3. මූල 6 බෙදීම 3.
48 සත්‍යාපනය කරන්න තියෙන මේ දෙක වෙන වෙනම හොයන්න. sin 60 සමානයි 2යි sin 30 i cos 30. හරි. sin 60 කියන්නේ මූල 3ට 2යි. දෙක වැඩි කිරීම cos 30 sin 30. sin 30 කියලා කියන්නේ දෙකෙන් එකයි. වැඩි කිරීම cos 30 කියන්නේ මූල 3ට 2යි. දැන් කපන්නකො කැපෙනවා. එන අවසානයේ එනවා මේක සාමාන්‍යයෙන් දාන්නේ LHS සමානයි RHS කියලා. left hand side සමාන වෙනවා right hand side. වම් අත පැත්තට දකුණු අත පැත්ත වෙනම හදලා දෙක සමාන කරලා පෙන්නනවා. හරි. අපි ඉච්චර ලොකුවට යන්න ඕනේ. මෙහෙම නිකන් දැම්ම නම් සමානවත් ඔය ටික හදලා පෙන්නනවා. cos 30යි sin 60යි. cos 30යි sin 60යි. අන tan 30යි tan 60යි. සමානයි 7 බෙදීම 4යි. දෙපැත්ත හදාගෙන එන්න. යහපත හදන්න දෙන්නේ. cos 30 මූල 3ට 2. sin 60 දෙකෙන් sin 60 කියන්නේ මූල 3ට 2යි. හරිද? ඒකට එකතු වෙනවා tan 30 එකයට මූල 3යි. tan 60 මූල 3. හරිද? මූල 3. right? සමානයි 7 බෙදීම 4. අපි සුළු කරලා බලමු. මේ දෙක වැඩි කරාම මොකද වෙන්නේ? මූල ඉවත් වෙනවා. එහෙම නැත්නම් 9 වෙනවා. 9 මූල කියලා කියන්නේ 3යි. යට වැඩි වුණාම 4. ගන්න මේක කැපිලා යනවා 1. සමානයි 7 බෙදීම 4. 1යි 4ෙන් 3යි. 4 වරක් 1 4යි 3යි 7යි. සම්භාග කරන්න තියෙන්නේ. තුන්වෙනි කොටස cos 30 cos 60 ऋण sin 30 sin 60 සමානයි බිඳුව. අපි හදලා බලමු. cos 30 මූල 3ට 2. cos 60 1යට 2. ऋण sin 30 1යට 2. sin 60 මූල 3යට 2. සමානයි බිඳුව. දැන් බැලුවකට මොකද පේන්නේ? මේකම සමානයි. මේක වැඩි වුණාම මූල 3 බෙදීම 4. මූල 3 බෙදීම 4 සමානයි බිඳුවයි. මේක අඩු කරාම මේකත් ඇති.
49 නිවසකට බර වෙලා තියෙන පොල් ගසක් සිරස් වන ලෙස කම්බියකින් ඇදලා පොළවේ ඒ නම් ලක්ෂයට සවි කර ඇති ආකාරයේ රූපය දැක්වෙනවා. කම්බිය පොළොව සමග අංශක 45ක අනතියක් දක්වනවා නම් මෙතන 45යි ඊළඟට මෙතනත් 45යි මේක 90යි මේක 10යි අපිට මේක මෙතන ඉඳගෙන බැරි වෙනවා උඩට යන්න වෙනවා ඊට පස්සේ ගහේ මුදුන ගැනත් කියනවනේ 45ක් වන දක්වන ඒ ලක්ෂ්‍යයේ සිට ගස මුදුනේ ආරෝහණය 60ක් නම්ද මේක 10යි ඒ කියන්නේ මේ ටික 15යි කියන්නේ මේ පුංචි එක 15යි සමස්තය 60යි යනවාම කියන්නේ ඒ සිට ගස පාමුලට AB අතර දුර ඒ සිට ගස පාමුලට අහනවා හරි මෙතන ඔබට පේනවනේ මේක 45 නම් මේකත් 45යි එහෙනම් මේක අපි h කියලා කිව්වොත් පුතේ මේකත් h වෙනවා හරි මේක 90යිනේ සමද්විපාද වෙනවානේ දැන් ඔබට මේක හදන්න ක්‍රම කීපයක් තියෙනවා අපිට ලේසිම ක්‍රමයෙන් tan දාලා ගන්නත් පුළුවන් tan 45 tan දාලා ගන්න බැරි වෙනවනේ tan සමානයි 45 කියන්නේ එකයිනේ හරි පයිතගරස් දාන්න වෙනවනේ පයිතගරස් දාලා හොයන්න වෙන්නේ 10 වර්ගය සමානයි h වර්ගය ධන h වර්ගය ඒ කියන්නේ 10 වර්ගයේ හෙවත් 100 සමානයි 2යි h වර්ගය. ඒක දෙපැත්තම දෙකෙන් බෙදන්න. h වර්ගය සමානයි 50යි. හරි? එහෙනම් h සමානයි මූල 50යි. මූල 50 කියලා කියන්නේ දෙක වැඩි කිරීම 25 මූලනේ. ඒ කියන්නේ 25 මූල 2යි. එහෙනම් මොකද කරන්න ඕනේ? 25 1.74 වැඩි කරන්න ඕනේ. එතකොට උත්තර එනවා. නැත්නම් ඔබ කෙලින්ම 50 මූල හොයන්න. පහයි දශම දෙකයි පහයි හරි දෙවන්ත ගහක් නවතුසයි ඊට පස්සේ BC පොල් ගහේ උස හොයන්න කියනවා ඒකත් ඒකමයිනේ මේක A මේක B මේක C මේක නම් දීලා නැහැ අපි ඒක D කියලා දාගමු ගහේ මුදුන හරි AB සමානයි BC සමානයි මේක මොකද 35.2.5 මීටර හරි මොන පළවෙනි ගස කම්බිය ගැට ගස ඇති ස්ථානයේ සිට ගස මුදුනට ඇති දුර
මෙන්න මේ කෑල්ල අහන්න. CD. හරි. CD කියලා කියන්නේ D වලින් මුළු උසින් මේ කෑල්ල අඩු කරා අපි මුළු උසට ප්‍රකාශනය ලියමු මොකද්ද? මේක 60යිනේ. එහෙනම් sin 60 ලිව්වොත් පුළුවන්ද අපිට? මේක හොයාගන්න බෑනේ කාරණේ දන්නේ නෑනේ. එහෙනම් ගන්න පුළුවන් මොකද්ද? cos 60. ඒත් කාරණේ ඕනේ නෑ. එහෙනම් පුළුවන් මොකද්ද? tan 60. මේ හැවෙන්න තුන්වෙනි කොටස. tan 60 සමානයි මෙන්න මේ මුළු එක BD. BD කියලා කියන්නේ මේ කැලල දන්නවනේ පුතේ මොකද්ද? ඒක 35.25 ධන CD. බෙදීම හරි නැත්නම් අපි ඒක දැන්ට දාගමු ඒව ඕනේ නැහැ. අපි ඒව ඕනේ නැහැ කෙලින්ම BD කියලා දාගමු. හරි. ඒක BD. එතකොට BD බෙදන්න ඕනේ මේක බෙදන්න ඕනේ මොකෙන්ද? H වලින්. අපි නම් දැනට කොහොම ලියලා ආදේශ කරගමු. හරි. tan 60 කියන්නේ මූල 3යි. මූල 3 සමානයි BD බෙදීම H කියන්නේ අපි හොයාගත්ත 35.25. හරිද? 35.25. ඒවත් 25 මූල 3 ඔබට ඕන මෙතන ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඕන පාවිච්චි කරන්න. 25 මූල 3 ඒත් පුළුවන්. ඒක හරස් කරන දැම්මාම මූල 3 වැඩි කිරීම මූල 3. මූල 3 වැඩි කිරීම මූල 3. හරි? BD සමානයි 25 මූල 3 වැඩි කිරීම මූල 3 කියලා කියන්නේ 3යි. එහෙනම් 3යිනේ 25ම 3ක් 75යි. BD සමානයි 75යි. එහෙනම් අර CD සමානයි 75 රිඩ 35.25. ඉස්ලාමය දශම 7.5. උත්තරේ නම් අසාමාන්‍යයි. ඒ වුණාට මේ උත්තරේ ගම් උත්තරේ අතාතික අසාමාන්‍යයි. ඒ වුණාට අපි ඒක උත්තරේ විදිහට ගමු. උත්තරේ නේද ඒක අහන්නේ? ඕල්ගසේ උස මේ CD නෙමෙයි අපි හෙව්වේ. එතන එකක් මගේ අරුණනේ අපෙන් අහන්නේ මෙන්න මේක AD. කමන්නේ මේඩියත් කමන්නේ. AD අහන්නේ අපි AD තුර. හරි. AD අහන්නේ. AD ගන්න පුළුවන් මේක ඕනේ දාන්නවා. මේක දන්නවනේ. හරි. නැත්නම් අපි දැන් කොහොමත් BD හොයලා නැතේන්නේ. BD මෙතන තියෙනවනේ. BD ත් දන්නවා නම් AB ත් දන්නවා නම් AD හොයන්න පුළුවන් නේ.
මේකේ 25 වර්ගයයි 2 වර්ගයයි. හරිද? හරි. එතකොට දෙකේ මූල දෙකේ වර්ගය කියන්නේ 2. 625 ඒවා දෙකක් කියන්නේ 25 වර්ගය 625. මේකේ මූල අනහා ABC ත්‍රිකෝණයේ B කෝණය 90ක් ගානතියක් යුතුවේ කඳු මුදුනේ කොඩි ගසක් සිටුවා ඇත. අපේ අර මුල කෑල්ල ඕනේ ABC ත්‍රිකෝණයේ ඒක අදාළ නැහැ ඒක ඉවත් කරන්න. වැරදීමකින් ආපු එක. කඳු මුදුනේ කොඩි ගසක් සිටුවා ඇත. කඳු මුදුන හා එහි පාමුල අතර කෙටිම දුර 35යි. මේක 35යි. කොඩි ගස් සිටුවා ඇති ස්ථානයට කඳු මුදු පාමුල සිට කොපමණ සිරස් උසකින් පිහිටියේදැයි සොයන්න. අපොයි මේක හදන්න බැලලා තත්ත්වමදි. ඒ දාගන්න පාමුල සිට මුදුනේ ආරෝහණ කෝණය කොඩිගස මුදුනේ ආරෝහණ කෝණය මංසක 60යි කියලා. මම මේක ඇඳගත්ත ටික වැරදි වගේ මේක තව ටිකක් ලඟ වෙන්න ඕනේ. හරි 60යි නම් මේක නිකන් 45ට කෙට්ටුවනේ ගිහින් තියෙන්නේ. මේක 35යි. මෙන්න මේකනේ අහන්නේ. හරි. අපිට කෙලින්ම මාක් දාන්න පුළුවන්ද? sin 60 සම්මුඛපාදයේ බෙදීම කර්මය. sin 60 කියන්නේ මූල 3ට 2 සමානයි h බෙදීම 35. හරස් ගුණිතය දාන්න 2 වැඩි කිරීම h සමානයි 35 වැඩි කිරීම මූල 3. 2යි h සමානයි 35යි මූල 3යි. එහෙනම් මේ පැත්තම දෙකෙන් බෙදන්න. h සමානයි 35යි මූල 3 බෙදීම 2.
6.31. ini මගක් හේත කරපු එකක් ගැන කියන්නේ ඉනි මගේ දිග මේක අහන්න. මේකනත් මේ සම්මුඛ පාදයේ මේ කර්ණය. එහෙනම් sin 60 සමානයි සක සා 6 කා මේක ඍජු කෝණ ඉදිරි පිට පාදයේ කර්ණය. හරි. ඒක අපි කියලා ගමු ඉනි මගේ දිග sin 60 කියලා කියන්නේ මූල තුනට දෙක සමානයි 6 බෙදීම l. එහෙනම් හරස් කුණිතය දාන්න දෙවරක් 6 12යි l වරක් 3. එහෙනම් මූල 3යි l සමානයි 12යි. දෙකටම මූල 3ෙන් බෙදන්න. හරි. මේක කැපෙනවා. එතකොට මේක ඔබට කෙලින්ම ගන්නත් පුළුවන් නැත්නම් 12යි මූල 3 බෙදීම 3 කියලා එන්නේ. එහෙම ගන්නත් පුළුවන් නම් සුළු කරමුකෝ අපි. දෙයට දෙකම මූල 3 වැඩි කරන්න. එතකොට එනවා 12යි මූල 3 බෙදීම 3. මේක කියපුවාම 4යි. ඒ කියන්නේ 4යි මූල 3යි. Saya දශම 9යි 2යි 8යි. saya දශම 9යි 2යි 8යි. අලුත් සිද්ධාන්ත කොටසක් තියෙනවා කියලා දෙන්න. මේක කියලා දුන්නාම පුංචි කොටස් දෙකක් තියෙනවා. මේක කියලා දුන්නාම පාඩම ඉවරයි. තමයි අපි එකක්වත් කරමු. केंद्रिक खंडेක ඡාපයක වෘත්ත ඡාපයක දිග සෙවීම සහ ඒකෙන් නිර්මාණය වන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම මෙන්න මේ කියන මාතෘකා තුන ඉගෙන ගත්තම අපට දීලා තියෙන ත්‍රිකෝණමිතිය ඉවර වෙනවා. හරිද? අපි ඉස්සෙල්ලාම කේන්ද්‍රික ඛණ්ඩයක් කියන එක ගමු. මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. හරිද? දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන පොතේ වෘත්තයක් නොවන ඕනම එකක්. අංශක ඉතා කුඩා ගානක ඉඳලා 360 සම්පූර්ණ නොකරන 2π සම්පූර්ණ නොකරන අපි රේඩියන් වලින් මනෝ 2π නේ සම්පූර්ණ නොකරන ඕනම කොටසක් අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. සම්පූර්ණ වුණොත් තමයි එක වෘත්තයක් වෙන්නේ. වෘත්තයකින් කොටසක්. හරි. මේක ඇතුලේ කෝණය θ. මේ තියෙන්නේ අරය. මේ තියෙන්නේ අරය. මෙන්න මේකේ දිග L හෝ S ගන්නවා. මේ දෙකම ගන්න. මේක සමාන වෙනවා මොකටද? R θ වලට. R θ වලට. හැබැයි පොතේ θ මොනවෙන් එන්න ඕනද? රේඩියන් වලින් එන්න ඕනේ. හරි? θ රේඩියන් වලින් දාන්න ඕනේ. එහෙම දැම්මම r θ වලට සමාන වෙනවා. දැන් මේ සූත්‍රය එන හැටි ව්‍යුත්පන්න කිරීම කරන්න පුළුවන්. අපේ සිලබස් එකේ එහෙම එක කියලා නැහැ. ඒ නිසා ඒක කරන එක තේරුමක් නැති වැඩක්. හරිද? ව්‍යුත්පන්න අවශ්‍ය නැහැ. භාවිතය තමයි අදාළ වෙන්නේ. ඒ කියන්නේ ඒක ගොඩනගන්නේ කොහොමද කියන එක ඔබ තවදුරටත් ඉගෙන ගන්නකොට මේ ඔක්කොම සහ ET වලට මේක තියෙනවා මීට වඩා ටිකක්. ඒගොල්ලන්ගේ මොනවද නිර්මාණ කිරීම විකසනයද මොකද්ද කියලා පාඩමක් තියෙනවා. අන්න ඒක ඔය ඒකේ කීවා හොයන කරන වෙලාවට මේක භාවිතා කරනවා. හරි? එතකොට එතෙන්දී ඔබට සමහරලාට කියලා දෙවි. නමුත් අපට ඒක නැහැ. මේ මෙන්න මේ කොටසේ දිග. එතකොට මේ මුළු එකේ පරිමිතිය හොයන්න කිව්වොත් මේ දිගට එකතු වෙන්න ඕනේ 2යි
R. ඒ කියන්නේ මුළු පරිමිතිය කියලා කියන්නේ R theta ධන 2R. හරි. ඔන්න ඕක තමයි උත්තරේ වෙන්නේ. ඒතර මේ සාමාන්‍ය දේවල්. ඒක සුළු කරලා උත්තරේ ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය. හරි. මේ වර්ගඵලය. මේක A කියලා කිව්වොත් ඉතින් අපිට A ලියන්න පුළුවන් දෙකෙන් එකයි R වර්ගය θ. දෙකෙන් එකයි R වර්ගය θ කියලා ලියන්න පුළුවන්. මේකත් ව්‍යුත්පන්න කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩනගන්න පුළුවන්, හදන්න පුළුවන්. අපිට ඒක එච්චර වැදගත් නෑ. හරි. ඔබ උනන් නිකන් ඉන්නවා නම් රේඩියන් සහ අංශක වලින් තමයි මේ සම්බන්ධතාවය ගන්න තියෙන්නේ. අර මේක ගන්න තියෙන 2πr වලින් එනවා. මේක එන්නේ πr වර්ගය. ඔන්න ඔය දෙක එකතු කරලා තමයි ගන්න වෙන්නේ. ඒක අපි කිසියම් කෝණයකට නිගන්නේ 360ට තමයි 2πr එන්නේ. මේකේ 360ට තමයි πr වර්ගය එන්නේ. ඒතර අපි θ වලට ඒක බෙදනවා. බෙදලා ගත්තාම තමයි අපිට මේ පිළිතුර ලැබෙන්නේ. හරිද? මේක ලැබෙන්නේ අන්න එතකොට. ඉතින් ඒක මේ වෙලාවේ එච්චර වැදගත් නොවන නිසා මම ඔබට කතා කරන්න යන්නේ නිකන් ඕනනම් හදලා බලන්න. සූත්‍ර දෙක හරි වැදගත්. මේකේ වර්ගඵලය A නම් A කියලා කියන්නේ දෙකෙන් එකයි R වර්ගය θ. මේකේ දිග S නම් නැත්නම් L නම් ඡාප දිග කියලා කියන්නේ R θ. හරිම වැදගත්. හරිම වැදගත්. තේරුණාද? ඊටාම වැදගත්. මේක ඔබ කළ යුතුමයි. මේක ඔබ කළ යුතුමයි. right? එතකොට මේකෙන් ගණන් කීපයක් තියෙනවා. අපි ඒක ටික බලමු. ගණන් කීපයක් කියන මේක නිතර යෙදෙනවා. අපි අර වර්ගඵල පරිමාය යටතේ මෙවැනි කොටස් වල වර්ගඵලය හෙව්වනේ. ඊට වඩා මේක ලේසි හොයන්න. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දීලා තියෙන්න ඕනේ රේඩියන් වලින්. රේඩියන් වලින් දීලා තිබ්බේ නැත්තම් මේකෙන් හොයන එක ලේසි වැඩක් නෙවෙයි. හරි. 52ත් මේකට ඔට්ටුයි. 52 ඉඳලා හදන්න පුළුවන්. 52 ඉඳලා තියෙනවා 52 53 54 55 56 57 58 59 60 61 අදාළ නැද්ද කොහෙදයි? ඔව් 61 අපි දැන්ටමත් කරලානේ තියෙන්නේ. 61 දැන්ටමත් කරලා තියෙන්නේ. 61 නෑ 62 63 64 65. හරි. මෙන්න මේ ටික කරතේ. ඒ විතර නෙවෙයි. ඕකේ තියෙන ඔක්කොම ටික කරත හැකි එතකොට. තව පුංචි කැලලක් තියෙනවානේ අර ඉගෙන ගන්න අපි කොටසක් ඒක අපි ඊළඟ දවසට තියමු. මේක කරාට පස්සේ ටියුටර් එකේ තියෙන වැඩි හරියක් ප්‍රශ්න වලට ඔබට උත්තර ලියන්න පුළුවන්. හරි. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම කියන මාතෘකාව තමයි ඉතුරු වෙන්නේ. ත්‍රිකෝණමිතිය ඇසුරින්. හරි. තනි සූත්‍රයක් දෙනවා අපි ඒක. හරි ලේසි. ඒ අරුණාම ඉතුරු ඔක්කොම අපි දැන් මේ වෙනකොට ඉවරයි. right? අපි ගණන් ටික හදමු. 52 දෙක පොඩ්ඩක් තියලා 53ට යමු. ඒක yes
හරි දීලා තියෙනවා ඔබට විස්තරයක් දීලා ඉවර වෙලා මෙන්න මේ කොටසක් අරගෙන තියෙනවා ගත්ත කොටස මේක 45යි කියලා කියනවා අරය 7යි කියලා කියනවා මේ කැල් S කියලා දීලා තියෙනවා S හොයන්න කියලා කියන්නේ S සමානයි R θ right S සමානයි R කියලා කියන්නේ 7යි θ කියලා කියන්නේ 45යි උදේ 45 රේඩියන් කරන්න ඕනේ 45 රේඩියන් කරන්න ඕනේ කොහොමද රේඩියන් කරන්නේ 180 බෙදලා 5 වලින් වැඩි කරන්න ඕනේ හරි 45ට 180 ඒවා කීයද 180ට 45 4යි දෙකක් 90යි 4ක් 180යි 4යි හරි මේක සුළු කරන්න 7 වැඩි කිරීම 5 වැඩි කිරීම 1ට 4 කොහොමද එන්නේ නම් තවදුරටත් යන්න 7 වැඩි කිරීම 5 වෙනුවට 7න් 22 7න් 22 හරි වැඩි කිරීම 1ට 4 දැන් ඔන්න මෙතන අපිට හැරි මේකේ 2යි එතන 11යි මේ 7ට 7 කැපිලා යනවා එහෙනම් S සමානයි 11 බෙදීම 2 කියන 5.5 සෙන්ටිමීටර නේ 5.5 52 ඔබ හදන්න ඕනේ ගණන් ටික තමයි 52 53 54 55 56 57 58 59 60 61 දැන්ටමත් හදලා හැටේ 62 63 64 65 හරි මෙන්න මේ ගණන් ටික හදන්න ඕනේ මේ ගණන් ටික ඔක්කොම හදන්න ඕනේ right අපි ගණන් කීපයක් බලමු ඔබ මේ මෙන්න මේ පළවෙනි ගණන් 3 හදන්නකො 50 52 54 55ත් හදලා තියෙන්නේ 55ත් හදලා අර මාරු කරන එකනේ එතන 61ත් හදලා ඒක දැන්ටමත් හදලා මේ දෙක දැන්ටමත් මේ දෙක හදලා පනස් තුනත් අපි හැදුවනේ 52යි 54යි 56යි දැන් හදන්න බලන්න ටක් ගාලා ඒතුළු හරි 52 කියන්නේ අරය 42ක් වූ වෘත්තයක 84ක් දිග ඡාපයක් කේන්ද්‍රය ආපතනය කරන කෝණය කොමක්ද කියලා අහනවා මම කෙලින්ම ගන්නම් S සමානයි R θ හරි S වෘත්තයක 84ක් දිග ඡාපයක් කෙලින්ම මෙතෙන්ට 84 සමානයි අරය 42යි θ අපි හරි ලේසියිනේ මේ බලන්න මේ පැත්තම 40 එකෙන් බෙදන්න θ සමානයි 2යි මොනවාද රේඩියන් RAD දැම්මේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ 52 ඊට පස්සේ 54 සරල අවලම්බයක බට්ටා මීටර් 30ක ඡාප දිගක් ගෙවා යන විට දෝලනය වූ කෝණය 30යි දිග හොයන්න කියනවා R θ තියෙන්නේ හරිද එතකොට මීටර් 3ක දිගක් තමයි ගෙවලා තියෙන්නේ ඡාප දිග මීටර් 3යි
අරය දන්නේ කෝණයේ අංශක 30යි. අංශක තියන්න බෑ. p එහෙනම් 180ෙන් බෙදලා 5 වලින් වැඩි කරන්න ඕනේ. බෝලෙට බෝලෙක කරනවා 3 අරක් 6යි. 3 සමානයි r වැඩි කිරීම පයි බෙදීම 6. හරස් ගුණිතය දාන්න. දැන් මම එනවා 18යිනේ. 18 සමානයි පයි r. හරි. දැන් පයි කියලා කියන්නේ පුතේ මේ දැන් 7න් 22නේ. හරි. එහෙනම් මේ පැත්ත මොකද කරන්නේ? හරි. මම මෙතන පයි වෙනුවට දාගන්නම්කෝ 7න් 22 කියලා. ඒක වැඩි ලේසියිනේ. 7න් 22 වැඩි කිරීම r වැඩි කිරීම 7 බෙදීම 22. 22කින් 7. මේ පැත්තත් එහෙනම් 22කින් 7න් වැඩි කරන්න ඕනේ. 7ට 7 කැපෙනවා 22ට 22 කැපෙනවා r ඉතුරු වෙනවා. මේක සුළු කරලා දැම්මහම r වලට උත්තරේ එනවා. r සමානයි පහයි දශම 7යි 2යි. අනස්හය හරය 6ක් වෙන වෘතයක කේන්ද්‍රය මෙන්න මෙච්චර කෝණයක් නම් චාප දිග අහනවා. S සමානයි r θ. චාප දිග හොයන්න තියෙන්නේ. අරය 6යි. කේන්ද්‍රයේ පයි බෙදීම 6 6ට 6 කැපුණා. S සමානයි පයි. හෙවත් 1.3යි 4යි. sorry 1.4යි. MCQ 5 ඊට අමතරව 5 11 හරි. මේ ගණන් දෙකත් හදන්න. මේ ගණන් දෙකත් හෝම්වර්ක් එක. 5 සහ 11 මේ ටික ඉවරයි. ඊට අමතරව මෙන්න මේ ටික තියෙනවා. ඔය ටික හදන්න ඕනේ. 57 58 59 60 62 63 64 65 සහ 5 11 මෙන්න මේ ටික හදන්න ඕනේ. ඊට අමතරව මම ඔබට තව ගානක් දෙන්නම්. ලියා ගන්නකො. අරය සෙන්ටිමීටර් 7ක් වූ අරය සෙන්ටිමීටර් 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක
අරය සෙන්ටිමීටර් 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක අංශක 30ක කෝණයකින් නිර්මාණය වන නෑ අංශක 30ක කෝණයකින් කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය අංශක 30කි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ කෝණය අංශක 30කි වර්ගඵලය සොයන්න චූටි එකක් මෙහෙම 30යි අරය 7යිනේ කිව්වේ හරිද මේකේ වර්ගඵලය හොයන්න තියෙන්නේ මොකද්ද කරන්න ඕනේ a සමානයි 2න් 1යි r වර්ගය θ r කියන්නේ 7යි θ කියලා කියන්නේ 30නේ 30 180ෙන් බෙදලා වැඩි වෙන්න ඕනේ π වලින් මම මේක මෙතෙන්ට ගන්නවා බෙදීම 6 කියන පුතේ වැඩි කිරීම 6න් 1 හරි 7ට 7 කැපෙනවා මේකත් කපලා කියවන්න ලා බෙදීම 6 වර්ග සෙන්ටිමීටර් 1.8 හරි ඊළඟ එකත් ලියන්නකෝ කෝණය අංශක 60ක් සහිත වූ කේන්ද්‍රික ඛණ්ඩයක අරය සෙන්ටිමීටර් 14කි වර්ගඵලය සොයන්න කෝණය අංශක 60ක් 120ක්ම දාමු කෝණය අංශක 120ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක අරය සෙන්ටිමීටර් 14කි වර්ගඵලය සොයන්න right ඒ ගාන ගෙදරදී හදාගෙන එන්න ඒකයි මෙතන 5 7 57 58 59 60 62 63 64 65 මෙන්න මේ ටික කරගෙන එන්න ඊළඟ දවසේ එනකොට